පද්ධතිය. ඉතින් මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාව ගොනු කළමනාකරණය, අනුකණ්ඩ කළමනාකරණය, මතක හා ආදාන ප්‍රතිදාන මෙහෙයුම් කළමනාකරණය ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෘදුකාංගයක් මූලික වශයෙන් කොටස් දෙකකට වෙන් කළ දක්වන්න පුළුවන්. පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග. මේ අතරින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන මෙහෙයුම් පද්ධතිය අයත් වෙන්නේ පද්ධති මෘදුකාංග වලට. පද්ධති මෘදුකාංග වලට තවත් උදාහරණයක් තමයි උපයෝගීතා මෘදුකාංග. මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාව. මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ පරිගණක දෘඩාංග හා පරිගණක පරිශීලකයා අතර අතරමැදියෙක් ලෙස ක්‍රියාත්මක වන මෘදුකාංගයක්. මෙය පරිශීලකයාට පරිගණකයේ දෘඩාංග පහසුවෙන් හැසිරවීමට අවශ්‍ය අතරමුහුණතක් සපයා දෙනවා. මෙහෙයුම් පද්ධති සඳහා උදාහරණ Windows, Unix, Linux, Ubuntu, Mac OS. මෙම සටහන මගින් මෙහෙයුම් පද්ධතියක් කියන්නේ කුමක්ද? ඒක මොන ආකාරයටද ක්‍රියාත්මක වෙන්නේ කියන එක ගැන දල අදහසක් අපිට ගන්න පුළුවන්. මේ සටහනට අනුව මෙහෙයුම් පද්ධතියක් වඩාත් සමීපව ක්‍රියාත්මක වෙන්නේ දෘඩාංග වලට. ඒ අනුව පරිශීලකයාට වඩාත් සමීපව ක්‍රියාත්මක වෙන්නේ යෙදුම් මෘදුකාංග සහ උපයෝගීතා මෘදුකාංග. පරිශීලකයා සහ දෘඩාංග අතර පවතින සම්බන්ධතාවය පවත්වාගෙන යාමට මෙහෙයුම් පද්ධතිය මගින් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. අපි ඊළඟට බලමු මෙහෙයුම් පද්ධතියක කාර්යයන්. පරිගණකයේ මතකයේ කළමනාකරණය කිරීම, පරිගණකයේ සැකසුම් ක්‍රියාකාරීත්වය පාලනය කිරීම, ආදාන හා ප්‍රතිදාන කළමනාකාරීත්වය, ගොනු කළමනාකරණය, ජාලකරණයේදී විශේෂ කාර්යයන් ඉටු කර දීම. අපි මේ කතා කරන මෙහෙයුම් පද්ධති ඒවායේ අතුරු මුහුණට අනුව කොටස් දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. CLI සහ GUI. පළවෙනි එක CLI. CLI කියලා කියන්නේ Command Line Interface. නැත්නම් විධාන රේඛා අතුරු මුහුණත. මෙහිදී කළු පාට තිරයක් මත සුදු පැහැයෙන් දැක්වෙන විධාන සමූහයක් තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. රූප සටහනේ පෙන්නලා තියෙනවා DOS අතුරු මුහුණතක්. එහි පැහැදිලිව අපිට බලා ගන්න පුළුවන් ඒ අතුරු මුහුණත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඒක තමයි රූපමය පරිශීලක අතුරු මුහුණත. නැත්නම් Graphical User Interface GUI කියලාත් කියනවා. රූප සටහනේ පෙන්නලා තියෙනවා Linux අතුරු මුහුණතක් සහ Windows අතුරු මුහුණතක්. මෙහි විවිධ වර්ණ සහිත රූප සහිත අතුරු මුහුණතක් තමයි අපිට ලබා දෙන්නේ. ඊළඟට අපි බලමු විධාන රේඛා අතුරු මුහුණතේ සහ රූපමය පරිශීලක අතුරු මුහුණතේ තියෙන වෙනස්කම් මොනවද කියලා. විධාන රේඛා අතුරු මුහුණතේ පරිශීලකයා පරිගණකයත් සමග සම්බන්ධ වෙන්නේ යතුරු ලියනය මගින්. එහිදී විධාන සැපයීමක් තමයි සිදු වෙන්නේ. එම විධාන විශේෂ නීතිමාලාවකට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් රූපමය පරිශීලක අතුරු මුහුණතේ පරිශීලකයා පරිගණකයේ සමග සම්බන්ධ වෙන්නේ රූපමය අතුරු මුහුණතක් මගින්. මෙහිදී WIMP කියන විශේෂ ලක්ෂණය අපිට දැක ගන්න පුළුවන්.
WIMP කියලා කියන්නේ W මගින් Windows, I මගින් icon, M මගින් menu සහ P මගින් pointer කියන දේවල් නිරූපණය කරනවා. විධාන රේඛා අතුරුමුහුණත් වලට උදාහරණ MS-DOS, Unix. DOS කියලා කියන්නේ Disk Operating System කියන එක. රූපමය පරිශීලක අතුරුමුහුණත් වලට උදාහරණ Windows, Linux, Ubuntu. ඊළඟට අපි බලමු මෙහෙයුම් පද්ධතිය මගින් පරිගණකයේ ඇති මෘදුකාංග කළමනාකරණය කිරීම පිළිබඳව. මෙහෙයුම් පද්ධතිය මගින් පරිගණක මෘදුකාංග පාලනය කිරීමේදී වර්ග දෙකක් පවතිනවා. උපාංග ධාවන මෘදුකාංග සහ පරිශීලක යෙදුම් මෘදුකාංග. උපාංග ධාවන මෘදුකාංග පරිගණකයේ දෘඩාංගවල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන මෘදුකාංගය තමයි උපාංග ධාවන මෘදුකාංගය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් දෘඩාංග නිපදවන සමාගම් ඔවුන්ගේ දෘඩාංගය සමග අවශ්‍ය උපාංග ධාවක මෘදුකාංගයත් ලබා දෙනවා. එම මෘදුකාංගය පරිගණකයට ස්ථාපනය කර අදාළ දෘඩාංගයද පරිගණකයට සවි කිරීමෙන් පසු මෘදුකාංගය ආධාරයෙන් එම දෘඩාංගය ක්‍රියාත්මක කරවිය හැකියි. පරිශීලක යෙදුම් මෘදුකාංග. පරිශීලකයා විසින් විවිධ යෙදුම් මෘදුකාංග භාවිතා කරනවා. මෘදුකාංග භාවිතයට පෙර පරිගණකයට ස්ථාපනය කළ යුතුයි. ඊළඟට අපි කතා කරන්න යන්නේ පරිගණකයක මෙහෙයුම් පද්ධති වර්ගීකරණය කරන තවත් ක්‍රමයක්. ඒ අනුව ඒක පරිශීලක ඒකකාර්ය, ඒක පරිශීලක බහුකාර්ය, බහුපරිශීලක බහුකාර්ය, බහු සම්බන්ධක හා තත්ත්ව කාල කියලා වර්ගීකරණය කරනවා. ඒක පරිශීලක ඒකකාර්ය කියලා කියන්නේ එක් අවස්ථාවකදී එක් පරිශීලකයෙකු විසින් එක් කාර්යයක් පමණක් ඉටු කරන පරිගණක මෙහෙයුම් පද්ධති. ඒ සඳහා උදාහරණ වෙන්නේ computers, Palm OS. ඊළඟ එක තමයි ඒක පරිශීලක බහුකාර්ය. ඒ කියන්නේ එක් අවස්ථාවකදී එක් පරිශීලකයෙකු විසින් කාර්යයන් කිහිපයක් ඉටු කිරීම. ඒ සඳහා උදාහරණ Windows, Mac OS platform. ඊළඟට බහුපරිශීලක බහුකාර්ය කියලා වර්ගීකරණයක් තියෙනවා. එහිදී එක් අවස්ථාවකදී පරිශීලකයන් කිහිප දෙනෙකු විසින් කාර්යයන් කිහිපයක් ඉටු කරන්න පුළුවන්. උදාහරණ Unix, VMS, Mainframe, MVS වැනි operating systems. බහු සම්බන්ධක පරිගණක වැඩසටහනක විවිධ කොටස් ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා බාධා ඇති නොකර ගනිමින් එකම වෙලාවේ ධාවනය කිරීම බහු සම්බන්ධක මගින් සිදු කරනවා. මෙම කාර්ය සිදු කරන වැඩසටහන TED කියලා හඳුන්වනවා. උදාහරණ තමයි Linux, Unix, Windows 2000. මේකේ තියෙන රූප සටහනෙන් ඕගොල්ලොන්ට TED කියන්නේ මොකක්ද කියන එක ගැන දල අවබෝධයක් කරගන්න පුළුවන්. එක ටාස්ක් එකක් ඇතුලේ සබ් ටාස්ක් කිහිපයක් ක්‍රියාත්මක වෙද්දී ඒ එකිනෙකක් වෙන වෙනම ක්‍රියාත්මක කරවන්න බාධා ඇති නොකරගන්නත් මෙම TED වැදගත් වෙනවා. තත්ත්ව කාල ආදානයක් ලද විකස එයට ප්‍රතිචාර දැක්වීම මෙහි කාර්යයි. උදාහරණ රොබෝ යන්ත්‍ර සඳහා වන පද්ධති, ATM යන්ත්‍ර සඳහා වන පද්ධති, රථවාහන නිරීක්ෂණය සඳහා යොදා ගන්නා පද්ධති, ගුවන් ටිකට් පත්වෙන් කිරීම සඳහා යොදා ගන්නා පද්ධති. තත්ත්ව කාල පද්ධතියක වේගය අනිත් පද්ධතීන් වලට සාපේක්ෂව වැඩි.
ඊළඟට අපි බලමු මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාවය ගැන. පරිශීලකයා නැත්නම් යූසර්ට මෙහෙයුම් පද්ධතියක් වැදගත් වෙන්නේ පරිගණකයා හා පරිශීලකයා අතර අතුරුමුහුණුවක් නිර්මාණය කිරීමට. අපි ඒ ගැන මෙහෙයුම් පද්ධති පාඩම ආරම්භයේදී කතා කරා. පරිගණකයට නැත්නම් කම්පියුටර් එකට මෙහෙයුම් පද්ධතියක් වැදගත් වෙන්නේ කාර්යයන් කිහිපයකට. දෘඩාංග පාලනයට, මෘදුකාංග පාලනයට, අතත්ත්ව යන්ත්‍රයක් ලෙස ක්‍රියාත්මක වීමට. මෙහි මෘදුකාංග පාලනය යටතේ උපාංග දාවන මෘදුකාංග සහ පරිශීලක යෙදුම් මෘදුකාංග ක්‍රියාත්මක කරවීමත් මෙහෙයුම් පද්ධතියක් මගින් සිදු කරනවා. අපි මුලින්ම බලමු දෘඩාංග පාලනයට කොහොමද මෙහෙයුම් පද්ධතියක් වැදගත් වෙන්නේ කියලා. විවිධාකාර පරිගණක දෘඩාංග රාශියක් පරිගණකයට සම්බන්ධ කිරීම අපි සාමාන්‍යයෙන් කරන දෙයක්. ඒවා එකිනෙකට වෙනස් විවිධාකාර ශේෂ්ත්‍ර ඔස්සේ ක්‍රියාත්මක කිරීම හා පාලනය කිරීම සඳහා මේ මෙහෙයුම් පද්ධතිය වැදගත් වෙනවා. උදාහරණ ආදාන, ප්‍රතිදාන, ආචයන, මව්පෝරු වැනි දෘඩාංග. තොරතුරු ගලා යාමේ දිශාව, නියමාවලිය පාලනය ආදියත් මේ මගින් සිදු කරනවා. මෘදුකාංග පාලනයට කොහොමද මෙහෙයුම් පද්ධතියක් වැදගත් වෙන්නේ කියලා අපි බලමු. මෙහෙයුම් මෘදුකාංග පාලනය යටතේ අපි කතා කරා උපාංග දාවන මෘදුකාංග සහ පරිශීලක යෙදුම් මෘදුකාංග යන දෙකටම මෙහෙයුම් පද්ධතිය වැදගත් කියලා. උපාංග දාවන මෘදුකාංග පරිගණකයේ දෘඩාංගවල ක්‍රියාකාරීත්වයට මෘදුකාංග අවශ්‍ය වෙනවා. මෙම මෘදුකාංග පරිගණකට ස්ථාපිත කිරීමෙන් අදාළ දෘඩාංග ක්‍රියාත්මක කරවිය හැකියි. අපි ඒ ගැන උපාංග දාවන මෘදුකාංග යටතේ කතා කළා. පරිශීලක යෙදුම් මෘදුකාංග. පරිශීලක යෙදුම් මෘදුකාංග ක්‍රියාත්මක කරවන්නේ මේ මෙහෙයුම් පද්ධතිය මගින්. ඊළඟට අපි බලමු අතත්ත්ව යන්ත්‍රයක් ලෙස මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. උදාහරණ අතත්ත්ව මතකයක් ලෙස ක්‍රියා කිරීම. අතත්ත්ව මතකයක් ලෙස ක්‍රියාත්මක වෙද්දී මේ මෙහෙයුම් පද්ධතිය විශාල කාර්යභාරයක් ඉටු කරනවා. මෘදුකාංග ධාවනය කිරීමේදී ප්‍රධාන මතකයේ අවශ්‍ය ධාරිතාව නොමැති විට අතත්ත්ව මතකයක් වශයෙන් මතකයේ වැඩිවීමක් පෙන්눔 කරනවා. ඉන්පසු මෘදුකාංග ධාවනය වීමකුත් පෙන්눔 කරනවා. නමුත් සත්‍ය වශයෙන්ම මෙහි ධාරිතාව වැඩිවීමක් සිදු වෙලා නැහැ. ඒ අවස්ථාවේ මෘදුකාංග ධාවනය වීමට පමණ එම අතත්ත්ව මතකය භාවිතයට ගන්නවා. ඊළඟට අපි බලමු ගුණ කළමනාකරණයට මේ මෙහෙයුම් පද්ධතිය කොහොමද වැදගත් වෙන්නේ කියලා. මුලින්ම ගොනු කළමනාකරණය යටතේ අපි හඳුනා ගැනීමු ගොනු වර්ග මොනවද කියලා. ASCII ලිඛිත සටහන්, ද්විමය ගොනු, වෙනත් ගොනු. ASCII ලිඛිත සටහන් පරිගණකය තුල කියවිය හැකි ගොනු ASCII ෆයිල්ස් කියලා හඳුන්වනවා. මේවා සංස්කාරක නැත්නම් ටෙක්ස්ට් එඩිටර් මෘදුකාංගයක් භාවිතයෙන් විවෘත කරන්න පුළුවන්. ඒ වගේම වදන් සැකසුම් මෘදුකාංග තුලත් මෙය විවෘත කරන්න පුළුවන්. ASCII ලිඛිත සටහන් පරිගණකයේ සේව් කරද්දී .txt කියන නාමය යටතේ තමයි සේව් වෙන්නේ. මෙම ගොනුවල ධාරිතාවය ඉතාමත්ම අඩුයි. එමෙන්ම අන්තර්ජාලය තුල භාවිතා කරන්නත් බෑ. ද්විමය ගොනු පරිගණකය තුල යම් දත්තයක් සැකසීමේදී
එය කියවිය නොහැකි කේත බවට පත්වෙනවා. ඒ කියන්නේ ද්විමය කේත බවට පත්වෙනවා. මෙමගින් රූප, ශබ්ද, වීඩියෝ හා වෙනත් අනුලක්ෂණද අන්තර්ගත විය හැකියි. සම්පාදකය විසින් සම්පාදකය කියලා කියන්නේ භාෂා පරිවර්තකයට. පරිගණකයට ලබා දෙන දත්ත යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කළ පසු ද්විමය ගොනු ලෙස ගබඩා වෙනවා. මෙය පරිගණකයේ ගබඩා වෙන්නේ .exe ගොනුවක් විදියට. ඒ වගේම මේ ගොනුව තුල .bin දිගුවක්ද දක්නට ලැබෙනවා. වෙනත් ගොනු යටතේ ඔබට ලබා දී ඇති මේ සියලුම ගොනු වර්ග පිළිබඳ අවබෝධයක් තබා ගැනීම වැදගත්. ඒවායේ අකුරු අනුව කියවෙන වචන මතක තියාගන්න හරිම පහසුයි. ගොනු මෙහෙයුම්. ගොනු මෙහෙයුම් වර්ග කිහිපයක් තියෙනවා. ගොනු නිර්මාණය විවෘත කිරීම සහ වැසීම, ගොනු කියවීම, ලිවීම, උපලක්ෂණ වෙනස් කිරීම, ගොනු නැවත නම් කිරීම, පිටපත් කිරීම, ගෙන යාම සහ ඉවත් කිරීම, ගොනු ඒකාබද්ධ කිරීම හා සංයුක්ත කිරීම. මුලින්ම කතා කරමු අපි ගොනු නිර්මාණය ගැන. ගොනුවක් යනු ආචයන උපාංග මත දත්ත හෝ තොරතුරු තැන්පත් කර තබාගත හැකි දෙයක්. ප්‍රධාන මතකය තුල ඇති තාවකාලික දත්ත, උපදෙස් හෝ තොරතුරු ස්ථීරවම ආචයන උපාංග තුළ රඳවා තැබීම සඳහා ගොනු නිර්මාණය කරනවා. ගොනු සුරැකීම. ගොනු සුරකුම යනු පරිගණකයේ භාවිතා කරන පරිශීලකයාගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා බොහෝ මෙහෙයුම් පද්ධති විවිධ උපක්‍රම අනුගමනය කිරීම. ඒ මගින් පරිශීලකයා පරිගණකයේ තුල තබන ගොනු වලට සුරක්ෂිත භාවයක් ලබා දෙනවා. ගොනු සුරැකීම කළ හැකි ආකාර. ගොනු තුලට මුරපද දැමීම, ප්‍රවේශ වීමේ වරප්‍රසාද ලබා දීම. ප්‍රවේශ වීමේ වරප්‍රසාද ලබා දීම සඳහා යූසර්නේම් සහ පාස්වර්ඩ් භාවිතා කරන්නත් පුළුවන්. මෙහිදී ප්‍රවේශ වීම සීමා කිරීම සිද්ධ කරනවා. ගොනු නාමාවලිය හා ගොනු සංවිධානය. ආචයනයක ඇති ගොනු ක්‍රමානුකූලව හැසිරීම ගොනු නාමාවලිය හා ගොනු සංවිධානය යටතේ කතා කරනවා. මෙමගින් ඵලදායී හා වේගවත් ක්‍රියාකාරීත්වයක් ගොනු තුල ඇති කරනවා. විවිධ යෙදුම් මෘදුකාංගවලට අයත් ගොනු අනන්‍යතාවයක් ඇතිවනසේ තැන්පත් කිරීම සිදු කරනවා. මෙම ඩිරෙක්ටරි වල කොටස් දෙකක් තියෙනවා, රූට් සහ සබ් කියලා. රූට් ඩිරෙක්ටරි වල සමස්ත ආචයනය උපාංගය තුළ ඇති මූල නාමාවලිය. රූට් ඩිරෙක්ටරි කියලා කියන්නේ මූල නාමාවලිය. සබ් ඩිරෙක්ටරි කියලා කියන්නේ උපනාමාවලිය. සබ් ඩිරෙක්ටරි වල ගොනු තුර අන්තර්ගත කර නාමාවලියක් තමයි තියෙන්නේ. නාමාවලි සංකල්පයේ මූලාරම්භය MS-DOS මගින් තමයි සිදු වුනේ. GUI නැත්නම් Graphical User Interface තුල මෙය Directory Folders ලෙස හඳුන්වනවා. ගොනු ගබඩා කළමනාකරණය. ඒ යටතේ ගොනු පාලන කාණ්ඩය, කාණ්ඩ පාදක සංවිධානය, සූචි වෙන් කිරීම, ඛණ්ඩනීකරණය, FAT NTFS ගැන කතා කරමු. ගොනු පාලන කාණ්ඩය. ආචයනයක් තුළ ඇති ගොනු නඩත්තු කරන ආකෘතියක් තමයි ගොනු පාලන කාණ්ඩයක් කියලා කියන්නේ.
මූලිකවම CP/M මෙහෙයුම් පද්ධතියක් ආරම්භ වූ අතර MS-DOS මෙහෙයුම් පද්ධතිය තුළ මෙය දක්නට ලැබෙනවා. MS-DOS මෙහෙයුම් පද්ධතිය තුළ ගොනු වෙත ප්‍රවේශ වීමට ඇති එකම ක්‍රමය වෙන්නේත් මේ ගොනු පාලන කාණ්ඩය. ඊළඟට අපි බලමු සූචි වෙන් කිරීම ගැන. ගොනු කාණ්ඩ පිහිටි ස්ථානය හඳුනා ගැනීමෙන් මෙය සිදු කරනවා. පරිශීලකයෙකු ගොනුවක් නිර්මාණය කරන විට ගොනු පද්ධතිය විසින් ගොනු කාණ්ඩ දැක්වීමට දර්ශක අරාවය නැත්නම් array list යුතු ශීර්ෂයක් වෙන් කරනවා. ආපු ප්‍රවේශය මගින් වේගවත් ආචයනය තුළ ඇති ගොනු වෙත ප්‍රවේශ වීමට මෙය උපකාරී වෙනවා. ඊළඟට ඛණ්ඩනීකරණය. පරිගණකයේ ඉඩ අකාර්යක්ෂම ලෙස භාවිතා කිරීමේදී ඇතිවන ගැටලු කිහිපයක්ම තියෙනවා. ගබඩා කිරීමේ ධාරිතාව අඩුවීම සහ ක්‍රියාකාරීත්වයේ ඇතැම් ගැටලු ඇතිවීම. උදාහරණ ගොනු විසිරීම නිසා ඉඩකඩ මදිවීම. මෙම ඛණ්ඩනීකරණය නැත්නම් ෆ්‍රැග්මන්ටේෂන් සඳහා අපිට පරිගණක තුළ විශේෂ මෘදුකාංග හඳුන්වලා දීලා තියෙනවා. එමගින් ඛණ්ඩනීකරණය වී ඇති නැත්නම් ෆ්‍රැග්මන්ටේෂන් වී ඇති මතකය ඩීෆ්‍රැග්මන්ටේෂන් කරනවා. එමගින් ඉහත සඳහන් කළ ගැටලු එනම් ගබඩා කිරීමේ ධාරිතාව අඩුවීම සහ ක්‍රියාකාරීත්වයේ ගැටලු සමනය කරනවා.